එහෙනම් අනුමාත්‍රිකාව ලියා ගන්න පුතේ. ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණවල අයික්‍ය. ලක්ෂයක් වටා අනුමාත්‍රිකාව තලයක පිහිටි කෝණවල අයික්‍ය. තලයක පිහිටි කෝණවල අයික්‍ය. ඒකේ තේරුම පුතේ මෙහෙම දෙයක්. අපි මොකක් හරි එක තැනක් ගමුකෝ ලක්ෂය. මේක අඳින්න එපා පොඩ්ඩක් ඉන්න. අපි මෙතනින් උම කෝණ අඳිනවා. දාන්න දෙයක් මේ. මෙහෙම ගත්තාම මේ වටේ තියෙන කෝණ ටික එක්කව කළාම පුතේ මේක එකතුව අංශක 360ක් වෙනවා. හරි ලේසි දෙයක්. මොකද හේතුව අපි ගත්තොත් මේ වගේ කෝණමානයක් ගත්තොත් කෝණමානෙ පුතේ අංශක 180යිනේ තියෙන්නේ. තව කෝණමානයක් මේ පැත්තෙන් තිබ්බොත් තව 180ක් එනවනේ. එතකොට 180 ඒවා දෙකක් එක්කව කළාම පුතේ 360ක් එනවා. කෝණමාන දෙකක් තිබ්බහා සමානයිනේ මේකේ වටයක් යනකොටනේ. ඒ හින්දා අපිට කියනවා පුතේ ලක්ෂයක් වටා තලයක පිහිටි කෝණවල විශාලත්වවල එකතුව හැම වෙලේම අංශක 360ක් වෙනවා. කෝණ කීයක් තිබ්බත් කමන්නේ. හරි? A ධන B ධන C ධන D අපේ දැන් 4යිනේ තියෙන්නේ. මේක එක්කම ගලාම අංශක 360ක් එනවා. අපි ඒක ලියාගෙන ඉමු. නෑ ලියන්න පුතේ මෙහෙම. ලියන්න ලක්ෂයක් වටා පිහිටි කෝණවල විශාලත්වවල එකතුව. කෝණවල විශාලත්වවල එකතුව අංශක 360ක් වේ. අංශක 360ක් වේ. හරි. එහෙම කියලා පුතේ අඳින්න මේ රූපේ ඇඳලා මේක ලියා ගන්න. ඕක කරලා ඉවරලා පුතේ අපි ගන්න ඕනේ අපේ ඊළඟ අභ්‍යාසය. ඒ කියන්නේ 3x3 අභ්‍යාසය ගන්න ඕනේ. තුන අභ්‍යාසය පුතේ. ඒකේ අපි ගණන් ටික හදමු. මම ඔයාලට පෙන්නන්නම් ඒ ටික.
ඔන්න ඔය ටික පුතේ. ටියුට් එකෙත් දාලා ඇති පුතේ. අච්චුපත තියනවා නම් අච්චුපත ගන්න. ගැටලුවක් නැහැ. අපිට ඕක හදා යන්න පුළුවන්. දේශි දේවල් ටිකක් පුතේ. ලොකුවට ලියන්න යන්න ඕනේ නැහැ මේක හදන්න. අපිට කියන්නේ පළවෙනි එකේ එකක් මම හදලා පෙන්නන්නම්. x වල අගය හොයන්න කියලා කියන්නේ පුතේ. එතකොට x වල අගය හොයාගන්න පුළුවන් අපිට ඔය සම්පූර්ණ කෝණ තුනම එකතු කළාම අංශක 360ක් නෙවෙයි. එකපාර ලියන්නත් පුළුවන් අපිට. 360 අඩු කරන්න ඕනි පුතේ මේ අනිත් දෙන්නගේ එකතු. 160යි 130යි එකතුව අඩු කරාම හරි මේ දෙන්න එකතු කරලා අපි ඒක අඩු කරලා දානවා. අඩු කරා නම් අපිට ඕන අගේ එනවා. එකක් මම හදලා පෙන්නන්නම්. 360 අඩු කිරීම බලන්නකෝ. එතකොට මේ දෙන්න එකතු කළාම 6යි 3යි 9යි 1යි 1යි 2යි 290ක් එනවනේ. 360න් 290ක් අඩු කළාම අංශක 70ක් වෙන්න ඕනේ. හරි. හදන්න බලන්න පුතේ. ඕක හදලා අනිත් ඒවාත් හදන්න උත්සාහ කරමු හැමෝම. ඊළඟ ගාන අපිට ලේසියෙන්ම හදාගන්න පුළුවන් පුතේ 360න් 50ක් අඩු කරන්න විතරනේ තියෙන්නේ. මේකේ සමීකරණ ලිව්ව හැකි නැත්තම්. හරිද? A ධන
50 සමානයි 360යි. එහෙම ලිව්වේ ඒක. ඊට වඩා ලේසි ඉතින් ඒ වලාගේ බැලුවාම පේනවනේ පුතේ. 360න් 50 කඩු කළා නම් හරි. එතකොට උත්තරේ එනවා පුතේ 310ක් කියලා. එතකොට දැන් තුන්වෙනි එක පුතේ. තුන්වෙනි එක අපිට හදන්න පුළුවන් මෙහෙම. ඒ අකුරු හතරක එකතුව තමයි 360 වෙන්නේ පුතේ. එහෙනම් ඉතින් එක ඒ අකුරක අගේ හොයාගන්න පුළුවන් අපිට 360 4ෙන් බෙදලා. ඕකයි කරන්න ඕනේ. නැත්නම් ඉතින් සමීකරණ ලියුවා ඒක මෙහෙම. ඒ අකුරු හතරක් තියෙනවා. ඒක ටිකක් දිග වැඩක් ඉතින්. ඔය හතර එකව කළාම 360යි. හරිද? ඒ අකුරු හතරක් කියන්නේ පුතේ 4යි එන්නේ. සමානයි 360යි. දෙපැත්තම 4ෙන් බෙදන්න ඕනේ. ඒ අකුරක් නේ අපිට හොයන්න ඕනේ. මේ දෙන්න කැපෙනවා 360 4ෙන් බෙදුවාම පුතේ අංශක 90යි කියලා එනවා. දැන් බලමු අනිත් එක හදන්න. හරි. අපි බලමු එහෙනම් පුතේ තව ගානක් දෙකක් හදන්න. හරි. එහෙනම් මම දිගට හදනවා පුතේ. ගණන් 6ක් තියෙනවා 6ම හදමු. අනිත් එකේ පුතේ APC වල අගය. ඒක අපිට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්කම තියෙනවා පුතේ. APC වල අගය කියලා කියන්නේ මේකේ මේ පහළ කෝණයේ අගයනේ පුතේ. මේ පැත්තේනේ APC කියන්නේ. මේ කොටුවක් තියෙන අංශක 90යිනේ. 90යි 120යි එකතු කරලා
එන උත්තරේ 360න් අඩු කළා නම් හරි. නැත්නම් ඉතින් සමීකරණයක් ලියුව හැකි. APC ධන 120 ධන 90 සමානයි 360යි කියලා. එහෙම ලියන්නත් පුළුවන්. හරි එහෙම ලියනවා නම් පුතේ මම එහෙම ලියලා පෙන්නන්නම් ඔයාලට ඕන නම්. නිකන් හදන්න තිබ්බා. APC කෝණයයි අංශක 90යි අංශක 120යි එකතු කළාම අංශක 360ක් වෙනවා පුතේ. ඉතින් අඩු කරන්නනේ තියෙන්නේ මේ දෙන්න. 90යි 120යි එකතු කළාම 210ක් එයි. 360න් 210ක් අඩු කළා නම් උත්තරේ එනවා පුතේ නේ. එහෙමනේ කරන්න. එකපාර ලියන්නම්. ඒ චුට්ට ලිව්වත් ඇති කියලා මං කිව්වේ. මෙන්න මේ දැන් මේ මම ලියන පේළිය. 360න් 210ක් අඩු කරගත්තා නම් හරි. බිඳුවයි 6න් එකක් ගියාම 5යි 3න් දෙකක් ගියාම 1යි. අංශක 150. අවසාන උත්තරේ පුතේ අංශක කියලා දාමු. හරි අවසාන උත්තරේ ඒකක තියෙන්න ඕනේනේ. හරි. ඊළඟට අපිට කියනවා පුතේ ඔන්න ඒක පොඩ වෙනස්. SOR විශාලත්වය සොයන්න. මේක දෙමු පොඩි උදව්වක්. SOR විශාලත්වය හොයන්නලු පුතේ. SOR කියලා කියන්නේ මෙතන SOR. ඒ කියන්නේ පුතේ මෙන්න මේ 3x කියලා දීලා තියෙන එක තමයි හොයා ගන්න ඕනේ අපිට. අපි ඉස්සෙල්ලා මේකේ x හොයමු පුතේ. ඒ කියන්නේ මම කරන්න යන්නේ මෙහෙමයි. මේ සම්පූර්ණ රවුමම එකතු කළාම පුතේ සම්පූර්ණ රවුමම එකතු කළාම අංශක 360ක් එනවා. හරිද? එතකොට ඒකට සමාන කරගෙන ඉස්සෙල්ලාම මම x හොයනවා. සමීකරණයක් ලියලා. ඔන්න බලන්න. ඒ කියන්නේ මම මෙහෙම ලියුවා නම් හරිය නේද බලන්න. 2x කියන එකයි 3x කියන එකයි ඒ කෝණ දෙකනේ. අංශක 80යි අංශක 110යි. ඔය ටික ඔක්කොම එකතු කළොත් අංශක 360ක් එනවා පුතේ. දැන් මම කරන්න යන්නේ ඔය සමීකරණේ විසඳලා ඉවර වෙලා x වලගේ හොයන එක. හරිද? අපි බලමු මේකේ x වලගේ හොයන්න. 3x ධන 2x කියන්නේ පුතේ 5x ධන 110යි 80යි එකතු කළාම අපිට එනවා 190යි 360. දැන් මම සමාන ලකුණු දාපු විදිහත් වැරදි මට ඉඳ වදින්න මෙහෙට කරේ. සමාන ලකුණු පුතේ එක පොලිමේ ලස්සනට වැටෙන්න ඕනේ. මුලට සමාන ලකුණු ඕනේ නැහැ සමීකරණෙක. මැද තියෙනවනේ. ඊළඟට මේ ධන 190 මෙහෙන් අයින් කරනවා. මොකද මට හොයා ගන්න ඕනේ x. එහෙනම් ධන 190ට ඍණ 190ක් දානවා. එතකොට මේක අයින් වෙලා යන්නේ. ඒ පැත්තට දැම්මම අනිත් පැත්තට දාන්න ඕනේ. සමීකරණයක් කියන්නේ තරාදියක් වගේ. එක පැත්තකින් අඩු කළොත් අනිත් පැත්තෙන් අනිවාර්යෙන් අඩු කරන්න ඕනේ. එතකොට 5x කියලා කියන්නේ 360න් 190ක් අඩු කරන්න ඕනේ. අපි අඩු කරලා බලමු. 200යි 160යි 170යි නේද? දැන් අපිට ඕනේ x අගය හොයාගන්න. x අගය හොයාගන්න මේ x අකුරු පහක අගයනේ පුතේ තියෙන්නේ. ඒ කියන්නේ 5x කියන්නේ. එක x අකුරක් හොයාගන්න දෙපැත්තම 5න් බෙදනවා. මේ දෙන කැපිලා ගිහිල්ලා 170 10න් බෙදුවොත් 17යිනේ පුතේ. බිංදුව අයින් වෙනවනේ. එහෙනම් 5න් බෙදුවොත් ඒ වගේ දෙගුණයක් එන්න ඕනේ. 17යි 17යි 34යි. අනිත් දැන් අපෙන් අහන්නේ ඕක නෙවෙයි. අපෙන් අහන්නේ පුතේ වෙන කෝණයක අගයක්. SOR. එතකොට එම නිසා SOR වලගේ රූපේ බලන්න XOR කියන්නේ අංශක 3යි x. ඒ කියන්නේ x අකුර වගේ 3 ගුණයක්. 3 ගුණ කිරීම 34ක්. 3 වරක් 4 12යි එකක් ඉතුරුයි. 3 වරක් 3 9යි 1යි 10යි. අංශක 102ක් එනවා.
අංශක 102ක් තුල. අපිට උත්තරේ 102යි කියලා ඇවිල්ලා තියෙනවා පුතේ. 34යි කියලා නම් කීපයක් ආවා. 102යි කියලා ගායනි කලින් එවලා තිබ්බා මට. තිසරණිත් එවලා තිබ්බා. හොඳයි පුතේ. අනිත් එකටත් උත්සාහයක් ගමු. ඔක හදලා ඉවර වෙලා. මම ඒකේ උත්තරේ තියෙනවා පුතේ. දැන් මේ ඔයාලා හරියට එවලා තියෙනවා මට. මම කියන්නේ නැතුව ඉන්නම් අනිත් පැයත් හදන්න බෑනේ. හරි. එතකොට බලමු පුතේ අනිත් එක අපිට ගාණ කියනවා APR අංශක 150යි. APR මේ කෝණය 150යි. ඊළඟට මෙයා සරල රේඛාවක්. ඊළඟ අපිට මේ x වලගේ හොයන්න පුළුවන්. මොකද සරල රේඛාවක කෝණවල එකතුව පුතේ අංශක 180යි. එහෙනම් මම මේක x හොයනවා ඔක්කොම කරලා. සමීකරණ ලියන්න ඕනේ වෙන්නේ නැහැ. 180න් 150ක් අඩු කළා නම් උත්තරේ එනවා. 30යි. මේ අන්තිම උත්තරේට අංශක කියලා දාන්න පුතේ. පුතේ x 30 නම් මෙයා 30 නම් මේ 2x කියන්නේ 30ව දෙකක්. ඒ කියන්නේ අංශක 60ක් පුතේ. එහෙමනේ වෙන්න ඕනේ නේද? එහෙනම් අංශක 60ක් එනවා එතන. අංශක 60යි. දැන් අපෙන් අහන්නේ මේ පැත්තේ කෝණෙනේ. එතකොට මේ දෙන්නගේ එකතුවත් අංශක 180ක් වෙනවනේ පුතේ. 180න් 60ක් අඩු කළා නම් හරි නේද? අපෙන් අහන්නේ QPB. මෙතන යටිම ලියන්න පුතේ. QPB කෝණයගය සමානයි අංශක 180න් 60ක් අඩු කරනවා 120. උත්තරේ එනවා අංශක 120ක් කියලා. අඩුපාඩු හදමු. ලේසි පාඩමක්. එතකොට ඔය වැඩේ ඉවර කරලා පුතේ අනුමාත්‍රිකාවක් ලියා ගන්න. අපේ පාඩමේ අවසාන අනුමාත්‍රිකාව ප්‍රතිමුඛ කෝණ.
ප්‍රතිමුඛ කෝණ. පුතේ එතකොට ප්‍රතිමුඛ කෝණයක් කියලා කියන්නේ පුතේ අපි ගත්තොත් සරල රේඛා දෙකක්. මේ සරල රේඛා දෙකක් කියලා හිතන්නකො. මේ සරල රේඛා දෙක කොහොම කැපුණා මේ විදිහට කැපුණාම හරි මේ මෙහෙම තියෙන කෝණ මූණට මූණ බලාගෙන ඉන්නවා. මේ උඩ කෝණයයි යට කෝණයයි. හරි මේ පැත්තේ කෝණයයි මේ පැත්තේ කෝණයයි. අපි කියනවා ඒ කෝණ සමාන වෙනවා. ඒවට තමයි ප්‍රතිමුඛ කෝණ කියන්නේ. සරල රේඛා දෙකනේ පුතේ. දැන් මේක අපි මෙහෙම අඩු කළොත් මේ කෝණයගේ අඩු වේගන යනවා. මෙයයි අඩු වෙනවා. හරි. මෙහෙට කළොත් මෙයා වැඩි වෙනකොට මෙයත් වැඩි වෙනවා. එතකොට මේ කෝණ දෙක හැම වෙලේම සමාන වෙන විදිහෙන්නේ තියෙන්නේ. මේ දෙන්නත් ඒ වගේ සමාන වෙන විදිහට තමයි තියෙන්නේ. මෙහෙම ආවනම් මේ දෙන්න සමාන වෙනවා. හරි. එතකොට අපි කියනවා පුතේ සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ සමාන වෙනවා කියලා. දැන් අනිවාර්යෙන් හැබැයි සරල රේඛා දෙකක්ම වෙන්න ඕනේ. මෙයක් සරල රේඛාවක් අනිත් එකත් සරල රේඛාවක්ම වෙන්න ඕනේ. කැඩිලා ගියොත් හරියන්නේ නැහැ. මෙතනට ඇවිල්ලා මාරු මෙහෙම හැරිලා ගියොත් හරියන්නේ නැහැ. හරි. මෙහිම සරල රේඛා දෙකක් ආවම මේ කෝණ දෙක සමානයි. මේ කෝණ දෙක සමානයි. අපි ඒක ලියමු. මාතෘකා ලියුවල් ලියන්න පුතේ මෙහෙම. ඕනෑම සරල රේඛා දෙකක් ඡේදනය වීමෙන් ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ. ඡේදනය වීමෙන් සෑදෙන ප්‍රතිමුඛ කෝණ විශාලත්වයෙන් සමාන වේ. විශාලත්වයෙන් සමාන වේ. විශාලත්වයෙන් සමාන වේ. එහෙම කියලා පුතේ අපි මේ රූපය අඳිමු. මේ රූපය අඳලා මම යටින් කියනවා මෙහෙම AB හා PQ සරල රේඛා වෙනවා. හරිද? ඒ හින්දා එම නිසා A හා B ප්‍රතිමුඛ කෝණ වෙනවා. සරල රේඛා හින්දා තමයි එහෙම වෙන්නේ. ප්‍රතිමුඛ කෝණ වෙනවා. A සමානයි B වෙනවා. ඒ වගේම x හා y ප්‍රතිමුඛ කෝණ වෙනවා. ඒ දෙන්නත් සමාන වෙනවා අපිට. x සමානයි y වෙනවා. ඒක අපි කරුණු දෙකක් විදියට ලියන්නේ නේද? එවිට කියලා අපි මේ දෙන්න ලියන්න. හරි ලියන්න බලන්න පිළිවෙලට පුතේ. පුතේ මේක ඇඳලා ඉවර වෙලා ලියන්න. හරි. මේ වැඩේ ඉවර කරලා පුතේ
අපි එමු අභ්‍යාසෙට 3.4 අභ්‍යාසෙට කුඩා ඉංග්‍රීසි අකුරු වලින් දක්වලා තියෙන කෝණවල විශාලත්වය සොයන්න. අපි බලමු පුතේ එකක් දෙකක් හදන්න. ඊට පස්සේ ඔයාලට හදා ගන්න පුළුවන්. සමහර ඒවා එකපාරම උත්තර ගන්න පුළුවන්. සමහර ඒවා නම් චුට්ටක් හදන්න වෙනවා. පළවෙනි එකේ උත්තරේ අපිට එකපාරම ලියන්න පුළුවන්. ප්‍රතිමුඛ කෝණනේ පුතේ. ප්‍රතිමුඛ කෝණ කියලා කියන්නේ ඒ මූණට මූණ බලාගෙන ඉන්න කෝණ දෙක සමානයි. මේ තියෙන යාළුවෝ වගේ මූණට මූණ බලන් ඉන්නේ. ඉතින් මෙයා 43 නම් x වල අගයත් 43යි. ඒක අලුතෙන් ලියන්න දෙයක් නැහැ. දෙවෙනි එක ඒක නම් පුතේ අපිට මෙහෙම කරන්න පුළුවන්. මෙතන මම මේ කොළ පාටින් අඳින මේ කෝණය පුතේ 130ක් වෙන්න ඕන. ඇයි පුතේ අනිත් පැත්තේ කෝණේ අංශක 130ක් නෙවෙන්නේ. ප්‍රතිමුඛයිනේ මේ කෝණ දෙක සරල රේඛාවෙන්ද අනිවාර්යෙන් සරල රේඛා වෙන්නම ඕනේ. හැරිලා එහෙම ගියොත් හරියන්නේ නැහැ. කෝණයගේ වෙනස් වෙනවනේ පුතේ. එතකොට මේ x වල අගයයි 30යි එකතු කළාම 130යිනේ පුතේ. ඊනයිදී x වල අගය හොයන්න පුළුවන් 130න් 30ක් අඩු කළා. ඉතින් මේ එකපාර ලියන්නත් පුළුවන්. නැත්නම් ඉතින් අපිට සමීකරණයක් ලියන්න පුළුවන් පුතේ මෙහෙම. x එකතු කිරීම 30 කියන මේ පැත්තේ වටිනාකම සමාන වෙන්න ඕනේ අංශක 130ට. දැන් දන්න 30ට ඉන්න 30ක් දැම්මම නම් හරියනේ. නැත්නම් කෙටියෙන් කරනවා නම් 130න් 30ක් අඩු කරන්න බෑ. මේ දෙන කැපිලා ගිහිල්ලා 130න් 30ක් ගියාම අපිට ලැබෙනවා අංශක 100යි කියලා. හරි. දැන් අදම බලන්න චුට්ටක් ඉස්සරහට. හැම වෙලෙම ප්‍රතිමුඛ කෝණේ හොයා ගන්න ඕනේ. හරිද? ප්‍රතිමුඛ කෝණේ හොයාගත්තාම ඔයාලට පුළුවන් උත්තරේ ලේසියෙන්ම ගන්න.
පුතේ එතකොට මේකේ තුන්වෙනි එක අපිට ලේසියෙන්ම හදා ගන්න පුළුවන්කම තියෙනවා පුතේ. මෙතන මේ උඩ කෝණයේ අංශක 135 නම් පුතේ මේ පහළ කෝණයේ අගයත් මම මේ ලකුණු කරන කෝණයේ අගයත් 135 වෙන්න ඕනේ. එහෙනම් ඒ අකුරු දෙකක අගයනේ ඔය 135 වෙන්නේ. එකේ අකුරක් අපිට හොයන්න පුළුවන්. ඕක දෙපැත්තම දෙකෙන් බෙදලා පුතේ. දශමාවට ප්‍රශ්නයක් නැහැ. හරි? හරි. ඒ කියන්නේ පුතේ මේ ඒ අකුරු දෙකක් එක්කහු කරාම මේ 135 එන්නේ. මේ අකුරු දෙකක් කියන්නේ දෙකයි එන්නේ. දෙපැත්තම දෙකෙන් බෙදමු පුතේ. බෙදලා බලමු. දෙවරක් 6 12යි එකක් ඉතුරුයි පුතේ. 15ට දෙවරක් 7 14යි එකක් ඉතුරුයි. දශම තියලා බෙදමුනේ. දශම තියලා බිංදුවක් ගන්න. 10ට දෙවරක් 5යි. අංශක 67යි දශම 5යි. නැත්නම් 67 මාරයි කියලා ලියන්න පුළුවන්. එහෙම 67යි දෙකෙන් එකනේ අංශක. එහෙම ලියන්නත් පුළුවන් නේද? බලන්න පුතේ හතරවෙනි කොටස. හතරවෙනි කොටසේ අපිට ගන්න පුළුවන් ඒකත් ලේසියෙන් සමාන කරගන්න පුළුවන් මේ උඩ කෝණ 125 නම් පුතේ සරල රේඛාවක්නේ. මම මේ ලකුණු කරන කෝණයත් 125 වෙන්න ඕනේ. ප්‍රතිමුඛ වෙන්නේ එතකොටනේ. ප්‍රතිමුඛ ගන්න හැටි තේරෙනවනේ. දැන් මේ තියෙන එක රේඛාව සරල රේඛාව. මේ තියෙන අනිත් සරල රේඛාව. ඔය තියෙන්නේ. ඔය රේඛාවේ දෙපැත්තේ මූණට මූණ බලාගෙන ඉන්නේ ප්‍රතිමුඛ කෝණ. එහෙනම් අපිට ලිව්ව හැකි සමීකරණය පුතේ x වල අගයයි කොටුවක් දාලා තියෙන්නේ 90ටනේ. ඔය දෙක එක්කහු කරාම අංශක 125යි කියලා ලියාගත්ත හැකියි. උඩ 90ක් අඩු කළා නම් හරි. ධන 90ට ඍණ 90ක් දානවා. මේ පැත්තට ඍණ 90ක් දානවා. 125න් 90ක් අඩු කළාම පුතේ 35. පුතේ ඊළඟට අපි බලමු මේකේ එක එක කෝණයේ විශාලත්වය හොයාගන්න. ඉස්සෙල්ලා මම ඒ හොයන්න යන්නේ. දැන් ඔයාලට පේනවනේ මම මේ නිල් පාටින් ලකුණු කරන සරල රේඛා දෙක ගත්තොත් ඒ රේඛා දෙකත් එක්ක ප්‍රතිමුඛ කෝණ වෙලා තියෙන්නේ මේ ඒ කියන එක්කෙනයි 65යිනේ පුතේ. එහෙනම් ඒ වල අගය අංශක 65ක් වෙනවා.
ඒ වලාගේ 65ක් එන්න. මේ ඒ හරි. ඊළඟට අපි බැලුවොත් b අගේ හොයාගන්න විදිය. b අගේ හොයාගන්න පුළුවන් අපිට මේ b එක්ක තියෙන සරල රේඛා දෙක ගත්තොත් b කෝණයට අදාළ බාහුව දෙක ගත්තොත් ඔය දෙකනේ පුතේ. ඒක මෙතනින් එන්න ඕන ඔහොම. එතකොට ඔයාලට පේනවනේ මේ b කෝණයට සමාන ප්‍රතිමුඛ කෝණය තියෙන්නේ මේ පැත්තේනේ. එතකොට b වලගේ අංශක 55යි කියලා අපිට ලියා ගන්න පුළුවන්කම තියෙනවා. දැන් එතකොට ඊළඟට අපිට ඕන වෙන්නේ c වලගේනේ. අපි බලමු c ත් එක්ක තියෙන කෝණය. c ත් එක්ක තියෙන කෝණය ප්‍රතිමුඛ කෝණය හොයාගත්තොත් මේ c ට අදාළ රේඛා දෙක අපි ඔහොම ඇඳහම පුතේ. හරි. එතකොට ඕන්නම් අපිට ගත්ත හැකි මෙයයි මෙයයි සමානයි කියලා. එහෙම නැත්තම් දැන් අපිට පුළුවන් ලේසියෙන්ම හොයාගන්න මේකෙ පුතේ මේ එක පැත්තක් ගත්තොත් සරල රේඛාවක්නේ. මෙන්න මේ වගේ එකක් ගත්තොත් මේ තුන් දෙනා එකතු කළාම අංශක 180යි. මොකද b වලගේත් අපි දන්නවද? b වලගේ 55 බව දන්නවනේ. එහෙනම් ඉතින් අපිට ගන්න පුළුවන් c වලගේයි 55යි 65යි එක්කහු කළාම අංශක 180යි කියලා පුතේ. ඕක සුළු කරගත්තොත් 5යි 5යි 10යි 6යි 5යි 11යි 12යි 180යි 120ක් අඩු කළා නම් හරි දෙපැත්තෙම. මේ දෙන කැපිලා ගිහිල්ලා අංශක 60යි කියලා ලැබෙනවා. ඕකේ අඩුපාඩු හදාගෙන ඉවර වෙලා ඔයාලා බලන්න ඕනේ පුතේ ඊළඟ ගාන. දෙවෙනි ගානේ අගේ හොයන්න බලන්න ඕනේ. දෙවෙනි ගානේ අපිට ලේසියෙන්ම xyz හොයන්න පුළුවන් පුතේ. එතකොට පුතේ මේ මෙතන අංශක 90 හින්දා x වලගේ අපිට ගන්න පුළුවන් අංශක 90යි කියලා. ප්‍රතිමුඛ කෝණය. ඒක හරි. ඊට පස්සේ බලමු y හොයාගන්න. එතන මෙයා 58 නම් පුතේ y හොයා ගන්න පුළුවන් අපිට ඒක ප්‍රතිමුඛ හින්දා 58යි. ඊළඟට z හොයන්න පුළුවන් අපිට ලේසියෙන්ම මම මේ ලකුණු කරන කෝණ දෙක ගත්තොත් සරල රේඛාවක් නේ පුතේ. සරල රේඛාවක තියෙන කෝණවල එකතු අංශක 180යි. එහෙනම් z වලගේ හොයන්න පුළුවන් 180න් 58ක් අඩු කළා. නැත්නම් සමීකරණ ලියනවනේ z ධන 58 සමානයි 180යි කියලා. එතකොට 180න් 58ක් අඩු කළාම 122ක් එයි. z වලගේ 122යි. දැන් අපිට තව ප්‍රශ්නයක් කියනවා මෙහෙම. අපිට කියනවා පුතේ ABC හා
බලමු ABC ABC කියන්නේ පුතේ මේ මම මේ කොළ පාටින් මාක් කරන කෝණයනේ මේ කෝණයයි ACB ACB මේ y කියලා දාපු කෝණය මේ දෙන්න අනුපූරක කෝණ යුගලයල්ලු පුතේ අනුපූරක අපි මේ පාඩම් පටන් ගන්නකොටම කතා කළා අනුපූරක කියන්නේ එකතුව අංශක 90ක් වෙන කෝණ යුගලයක් කියලා පුතේ. එකතුව අංශක 90ක් වෙන කෝණ යුගලයක්. එතකොට එකතුව අංශක 90ක් වෙන කෝණ යුගලයක් නම් අපිට පුළුවන් 90න් ඔය y වලාගේ අඩු කරන්න. y කියලා කියන්නේ 58යිනේ පුතේ. එතකොට අන්තිම එක පුතේ ඒකේ ABC කෝණයගේ හොයන්න පුළුවන් අංශක 90න් y වලාගේ වෙන 58 අඩු කරන්න. 60යි 70යි 80යි 90යි 32යි නේද? අංශක 32ක් කියලා එනවා. හරි. එතකොට පුතේ අපේ 4 වෙනි පාඩම ඔතනින් අවසන් වෙනවා.